රුවන් සරණයි. අද කඩිනපි කම්මාලාවට සමගාමීව පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් පවත්වන ලබනවා. අද ධර්මදේශනාව පවත්වන ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණේට ශ්‍රී විද්‍යාලංකාරාම වාසී අවසරයි කඩවත ගුණානන්ද ස්වාමීන් වහන්සේ. මා මේ අවස්ථාවේදී උන්වහන්සේට ධර්මදේශනාව පවත්වා වදාන්න මෙන් පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අවසරයි අපේ හැමෝම. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. අතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආම්බන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආම්බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සහං ඒ සද්ධාවන්ත පින්වත්නි, අද මේ උකුණු විට විහාරස්ථානයේ මෙති කරගෙන වස් කාලය තුල පවත්වන ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සිදු කරන්නටයි ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ.
ඉතින් මේ වස් කාලය තුල මේ විදිහට මේ පින්කම් මාලාවක් සිදු කරන්නට බලාපොරොත්තු කටයුතු කරන්නට යෙදුනේ මෙවර වස් කාලය තුල ඒ ආරාධනාව සිදු කරන්නට යෙදුන ආචාර්ය බුද්ධිත හෙට්ටිගේ කතිකාචාර්යතුමා ඒ මීමන ගම වෙනුවෙන් මේ විදිහට මහා සංඝරත්නයට වස් ආරාධනාවන් සිදු කරලා එතුමා කල්පනා කරන්නට යෙදුනා මේ වස් කාලය තුල මේ විහාරස්ථානයේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාම ඒ ගම් 7ක් පමණ ඇතුළත් වෙනවා පොකුණු විට වැලිගම් පිටිය ඒ වගේම කුළුපන කණේවල ඒ දෙකම බණ්ඩාරවත්තකින් මේ ගම්වල පින්වත් හැම දෙනාගේම දායකත්වයේ ඇතුව මේ පින්කම් මාලාව සිදු කරන්නට. ඉතින් එතුමාගේ බොහෝ බලාපොරොත්තු මේ පින් වස් කාලය තුල පින්කම් සිදු කරන්නට අරමුණු කරගෙන තිබුණත් මේ පවතිනා වූ රටේ ලෝකේ පවතිනා වාතාවරණය අනුව මෙතුමා කල්පනා කරන්නට යෙදුණා. මේ විදිහට මේ තාක්ෂණ ක්‍රමය ඔස්සේ හෝ තමන් කල්පනා කරන මේක පින්කම් මාලාවක් තමයි මේ ධර්ම දේශනා සිදු කිරීමේ මේ පින්කම් මාලාව. ඉතින් ඒ අනුව තමයි මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් අද ඒ විදිහට මේ පින්කම සිදු කරන්නට අරමුණු කරගෙන ඒ පොකුණු විට ඒ වගේම කණේවල හේදගම කියන ඒ ගම් තුනෙනු දායකත්වයේ දරලා අපට මේ විදිහට මේ ධර්ම දේශනාවට ආරාධනාවන් සිදු කරන්නට යෙදුණා. ඉතින් ඒ ආරාධනාව සිදු කරන අවස්ථාවේදීම මේ පින්වත් හැම දෙනාමත් ඒ ධර්ම පරිස්කාර ආදී පූජාවන් සිදු කරලයි මේ අපට ආරාධනාව සිදු කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව අද මේ වෙලාවේ මේ ධර්ම දේශනාව සිදු කරන්නට අපි දැන් සියලු කටයුතු මේ විදිහට ඒ බුද්ධිත හිතේ මහත්මයා සියලු කටයුතු සම්පාදනය කරන්නට යෙදුණා. ඒ අනුව දැන් මේ ධර්ම දේශනාව ටික වේලාවක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වස් කාලය තුල හැම දිනාගේම ජීවිතයට බොහෝ පින්කම් සිදු කරගන්න කාලයක් වුණත් පවතිනා වාතාවරණය අනුව එහෙම කිසි කෙනෙකුට තමන්ගේ රුචි පරිදි පින්කම් වලට යෙදෙන්න අවස්ථාවක් නෙමෙයි. කෙසේ වෙතත් මේ ධර්ම දේශනා පින්කම් අද කාලේ බොහෝ වෙලාවට හැම දිනාටම ඉඳලම ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන නිසා ඒ පින්කම හැම දිනාටම සිදු කරගන්නට තමන්ගේ නිවෙස්වල ඉඳලා සිදු කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවයි අද දිනේදී මේ පින්වත් හැම දෙනා වෙනුවෙන්ම මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කල්පනා කරන්න දෙනවා මේ පින්වත් හැම දෙනාටම ධර්ම දේශනාව හැටියට ඒ දාරුචීරිය මහරහතන් වහන්සේගේ ජීවිතය අලලා ඒ මහරහතන් වහන්සේගේ ජීවිතය තුළ පැවතුණු ඒ ධර්ම කාරණා සිහි ගන්නෝනේ මේ පින්වතුන්ට මේ කෙටි කාලයේ ධර්ම දේශනාව සිදු කරන්නට. ඉතින් දාරුචීරිය කියලා අපි ඒ ධර්ම දේශනා බොහෝ වෙලාවට මේ පින්වතුන් ශ්‍රවණය කළා තියෙනවා. ඒ නම ඇහෙනකොටම මේ පින්වතුන්ට තමන්ගේ අතීතයේ මතකයන් අවදියටපත් වෙනවා. ඉතින් මේ දාරුචීරිය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය එක ගමක වාසය කරපු පුජ්‍යලයෙක්. ඉතින් මේ පුජ්‍යලයා ලාගේ නම බාහිය. ඉතින් මේ බාහිය දාරුචීරියගේ නම පස්සේ පටු පැතුනේ. ඉතින් මේ බාහිය දවසක් තමන්ගේ ගමේ පිරිසක් එක්ක නැව් නැගලා ඒ නැව මාර්ගයෙන් ඒ ගමන් කරන අවස්ථාවක ඒ නැව හදිස්සියේදී අනුතරකටපත් වෙලා මුහුදුපත් වෙන්නට යෙදුණා. ඉතින් ඒ නැවේ හිටි බොහෝ දෙනා ඒ මක්ෂයන්ට ඒ වගේම කැස්ද ආදී සත්‍යයන්ට ආහාර බවට පත් වුණා. නමුත් මේ බාහිය එහෙම උනේ නැහැ. එතුමා තමන්ගේ වීරියෙන් උත්සාහයෙන් තමන්ගේ අතට හමු වුණු ඒ ලෑලි කෑල්ලක් උපකාර කරගෙන ඒ මහා සාගරයේ බොහොම වෙහෙසටපත් වෙමින් තමන්ගේ ජීවිතය රැකගෙන ඒ සුපාරක කියන පටුනට ගොඩ වසින්නට එතුමාට අවස්ථාව උදා වුණා. ඒ වෙලාවේ පින්වත්නි ඒ සුපකාරක පටුනේදී තමන්ට කිසිම ඇඳි වස්ත්‍රයක් ශරීරයේ තිබුණේ නැති නිසා මෙතුමා කල්පනා කරා අතට හසුණු එළී කැබිලි එකතු කරලා වස්ත්‍රයක් සකස් කරගන්න. ඒ අනුව තමන්ට හදන කොරෝනා වස්ත්‍රයක් සකස් කරගෙන ඒ වගේම දෙවලෝකෙන් දේවාලයකින් ඉවත දාන ලද ඒ සවලක් අතට අරගෙන තමන්ගේ ආහාර වේල හොයා ගන්නට ඒ සුපාකාරක කියන පටුනේ මෙතුමා ගමන් කරන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒ ගම් ප්‍රදේශයේ ඒ ජීවත් වෙච්ච මිනිස්සු මේ අල්පේච්ඡ ජීවිතය ගත කරන මෙතුමාගේ මේ ජීවිතය දැකලා මේ නම් රහතන් වහන්සේ කෙනෙක් කියන බව එයා අනුමාන වශයෙන් කල්පනා කරලා කතා කරන්නට යෙදුණා. ඉතින් ලෝකේ පින්වත්නි මේ විදිහට කෙනෙකුට තවත් කෙනෙක් පහදින ක්‍රම 4ක් ධර්මයේ තුල සඳහන් වෙනවා. එක ක්‍රමයක් තමයි
යම් අයගේ රූප ස්වභාවය වැඩි නිසා ඒ රූප ප්‍රසාදයට යම් අය මේ විදිහට ප්‍රසන්න භාවයටපත් වෙනවා. ඒ රූප ප්‍රසන්න වගේම තව කට්ටියක් ඉන්නවා මේ සමාජයේ තම තමන්ගේ ගුණ ධර්මයන්ගෙන් ඉහළ තත්ත්වයේ නිසා ඒ ගුණ ධර්මයන්ගේ ස්වභාවය අනුව ඉහළටපත් වීම නිසා ඒ ගෝස ප්‍රසන්න කියන ඒ තත්ත්වයෙන් සමාජයේ තව විසක් හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අනිත් පිරිස තමයි පින්වත්නි තම තමන්ගේ ප්‍රතිපත්ති ගත කරන ප්‍රතිපත්ති වල තියෙනා වූ ඒ රූක්ෂභාවය රූක්ෂ ප්‍රතිපත්තිය නිසා රූක්ෂ ප්‍රසන්න කියලා ඒ රූක්ෂ ප්‍රතිපදාවට පාදින පිරිසකු සමාජය තුළ සිටිනවා. අනිත් පිරිස තමයි පින්වත්නි ධර්මයේ සුද්ධින් ඒ ධර්මයේ ඉහළ තත්ත්වයේ දැනගෙන ගැනීමේ ස්වභාවය අනුව ධර්ම ප්‍රසන්න කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ බාහිරට මේ ප්‍රසන්න භාවයටපත් උනේ සමාජය තුළින් මේ රූක්ෂ ප්‍රසන්න කියන ස්වභාවය නිසා. ඒ නිසා මෙතුමාත් කල්පනා කරන්නට යෙදුණා මමත් එහෙනම් මේ ප්‍රදේශයේ මේ මිනිසුන් ප්‍රකාශ කරන පරිදි මමත් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රහත් මාර්ගට පිළිපන් කෙනෙක් විය යුතුයි කියලා තමන්ගේ ඒ රහත් ස්වභාවය ගැන තමන්ගේ ඒ ස්ථීර අදිෂ්ඨානයක් ඇති කර ගන්නට යෙදුණා. ඒ වෙලාවේ පින්වත්නි මෙතුමාත් එක්ක පෙර භවයන්ගේ සංසාරේ ගුණදහම් පුරුදු ඒක බ්‍රහ්ම රාජයේ පෙනී හිටියා. ඒ බ්‍රහ්ම රාජයා කවුද කියලා මේ පින්වතුන්ට සිහිපත් කරනවා නම් මේ පින්වතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පෙර පැවතුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය. පින්වත්නි ඒ බුද්ධ ශාසනය තුල ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ඒ බුද්ධ ශාසනය ගැන ඒ කලකිරුණු ඒ බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ ගුණ දහම් පුරාගෙන සසර ගමනින් ඉතර වුණා. තවත් බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ තත්ත්වයන්ටපත් වෙන්නට නොහැකි වුණා. ඉතින් ඒ අතර තවත් භික්ෂුන් වහන්සේලා සත්නම කල්පනා කරන්න දෙදුණා. දැන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යන කාලේ ඒ නිසා අපි හැම දෙනාමත් එකතු වෙලා අපේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව අපි මේ බුද්ධ ශාසනයේ පවතින කාලය තුළ අපේ ජීවිතේ යම්කිසි විශේෂ තත්ත්වයක් උදා කරගන්නට ඕනේ කියන ඒ කතිකාව ඇති කරගෙන මේ භික්ෂුන් වහන්සේලා සත්නම බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණමය චෛත්‍යයට ධාතු චෛත්‍යයන් වහන්සේට මල් පාම් පූජා කළ වනගත වෙන්නට යෙදුණා. ඉතින් මෙහෙම වනගත වෙලා මේ වනගතේ වනයේ තුල ගමන් කරනකොට මේ භික්ෂුන් වහන්සේලා දැක්ක බොහොම උසර තියෙන පර්වතයක්. ඒකට පයින් ගමන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඉනිමගක් සකස් කරගෙන මේ පර්වත මුදේට නගින්නට යෙදුණා. ඉතින් ඒ නැගලා එතන සිටපු වැඩිමහල් භික්ෂුන් වහන්සේ සඳහන් කරන්නට උනා කවුරුන් හෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ගුණදහම් පුරාණට අකමැතිකමක් තියෙනවා නම් ඒ අය නවතින්නට මේ බහැලා යන්නට අපි මේ විදියට ගුණ ජීවිත පරිත්‍යාගයෙන් මානදම් පුරනවා කියන ඒ ප්‍රතිඥාව දෙන්නට යෙදුණා. ඉතින් ඒ අනුව ඒ සියලු දෙනා වහන්සේම මේ සත් දෙනා වහන්සේම ඒ විදියට ඒකමතික තමන් මේ විදියට ජීවිත පරිත්‍යාගයෙන් මේ සසර දුකින් ඈතර වෙන්නට ගුණදහම් පුරනවා කියන කාරණය අදිෂ්ඨානයේ ඇති කරගෙන මේ භික්ෂුන් වහන්සේලා සම් දෙනාම ඒ ඉනිමඟ පෙරලා දාන්නට යෙදුණා. ඉතින් දැන් කරන්නට වෙන දෙයක් නැති නෑ. කරන්න තියෙන එකම දේ තමයි බණ භාවනා කළ මේ තමන්ගේ සසර දුකින් ඈතර වීමේ මාර්ගය. ඉතින් මේ අනුව කටයුතු කරපු ඒ කඳු මුදනේ ඒ තැන්වලට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලා සම්මම තම තමන් පුහුණු කරගත්තා වූ බණ භාවනාවන්ගේ යෙදෙන්නට පටන් ගත්තා. ඉතින් පින්වත්නි එහෙම ඒ ගුණදහම් පුරන අවස්ථාවේ පළවෙනි දිනේ රාත්‍රියේ ඉක්මනකොටම ඒ ප්‍රධාන වැඩිමහල් භික්ෂුන් වහන්සේ ඒ සියලු කෙවිසුන් නැසලා රහත්ත්වයට පැමිණ වැඩ වදාළා. ඉතින් ඒ මහා රහතන් වහන්සේ පළවෙනි දිනේ ඒ විදිහට තමන් රහතන් වහන්සේ බවට පත් වෙලා ධ්‍යාන උපදවාගෙන 이르දිය ඇති නිසා මේ රහතන් වහන්සේ ඒ කුරුකුරු දිනේට වැඩම කළා පින්දපාතේ කරගෙන අනිත් භික්ෂුන් වහන්සේලාට පින්දපාතේ ගෙනල්ලා පිළිගන්නන අවස්ථාවේ සියලු භික්ෂුන් වහන්සේලා කියා සිටියා අපි මේ කතිකාවක් ඇති කරගත්තේ කවුරු හෝ පළවෙනියෙන්ම ඒ විදිහට අධිගමයක් ලැබලා ඒ උසස් මානසිකත්වයන් ඇති කරගෙන පින්දපාතේ ගෙනල්ලා මේ විදිහට භික්ෂුන් වහන්සේලා අතර බෙදාගෙන භික්ෂුන් වහන්සේලා වදන් වළඳලා මේ ප්‍රතිපත්ති පුරාණයට මේ නිසා අපිට ඒව අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්ෂේප කරා. ඉතින් එහෙම ප්‍රතික්ෂේප කළ බණ භාවනා කරන ඒ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් දෙවියන් හිටපු භික්ෂුන් වහන්සේ වැඩිමහල් භික්ෂුන් වහන්සේ දෙවෙනි දිනේදී අනාගාමී තත්ත්වයට පත් වෙන්නට යෙදුණා. ඉතින් අනිත් භික්ෂුන් පස් නමම කිසිම ස්වභාවයකටපත් වුණේ නැහැ. පින්වත්නි ඒ විදිහට දින 7ක් ගත වෙන වෙලාවේදී කිසිම ආහාරයක් නොලැබීම නිසා සියලු දෙනා වහන්සේම කවුරිය කරලා
දිව්‍ය ලෝකේ උපදින්නට යෙදුණා. රහතන් වහන්සේ පින්වම් පා වදාලා අනාගාමී වෙලා කල්පිය කරාම පංච සුද්ධාවාස වෙලා උපදින්නේ. මෙන්න මේ පංච සුද්ධාවාසයේ ඉපදුණු මේ බ්‍රහ්ම රාජයා තමයි දැන් මේ බාහ්‍ය මේ අදහස තමන් රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් බවට පිළිපන් කෙනෙක් කියන මේ අදහස දැකලා මේ බාහියට උදව් කරන්නට උපකාර කරන්නට පිටත වෙන්නට ඕනෑ කියන ඒ කල්යාණ මිත්‍රත්වයෙන් පෙනී හිටියේ. ඉතින් එහෙන් පෙනී ඉඳලා බාහියට කතා කරලා කියන බාහිය ඔබ රහතන් වහන්සේ කෙනෙකුත් නෙමෙයි. රහත් මගට පිළිපන් කෙනෙකුත් නෙමෙයි. ඔබ ඔය රකින්න ප්‍රතිපත්තිය තුලින් රහත් වෙන්න පුළුවන් කමකුත් නැත්තේ නෑ කියන මේ ප්‍රකාශය කරන්නේ මේ විලාසය බොහොම දැක්චාවටපත් වුණ මේ බාහිය කල්පනා කරන්නට ඉදුණා එහෙමනම් මම මේ සිතන සිතුවිලි බොහොම බරපතල වැරදි සිතුවිල්ලක් මම මහා මුලා වීමක් මේ විදිහට මගේ සිතෙන් ඇති කරගෙන තියෙන්නේ ඒ නිසා මේ මුන්වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ කොහේ හෝ මේ වෙලාවේ ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් ඇති. ඒ අනුව පින්වත්නි මෙයා කල්පනා කරන්න දෙනවා බාහිය කල්පනා කරන්න දෙනවා එහෙනම් මේ දෙවියන්ගෙන් අහලා බලන්න ඕනේ කොහෙද රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ කියලා. ඒ අනුව මේ බාහිය ප්‍රශ්න කර සිටිනවා දෙවියනේ එහෙනම් කොහෙද රහතන් වහන්සේලා වැඩ සිටින්නේ? රහත් මගට පිළිපන් උත්තමයේ කොහෙද වැඩ සිටින්නේ කියන මේ ප්‍රශ්නය ඒ දෙවියන්ගෙන් විමසා සිටිනවා. ඒ වෙලාවේ පින්වත්නි ඒ බ්‍රහ්ම රාජ්‍යය සිහිපත් කරනවා මේ උතුරු ජනපදයේ උතුරු ප්‍රදේශයට ගමන් කරාම සවැත් නුවර කියලා නුවරක් තියෙනවා අන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ඒ රහත් මගට පිළිපන්නනට මේ මාර්ගයේ දේශනා කරන උත්තමයන්න් වහන්සේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ බාහ්‍ය කල්පනා කරන්න දෙනවා එහෙනම් අදම මේ රාත්‍රියේම පිටත් වෙන්නට ඕනේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. ඉතින් එහෙම පිටත් වීම ඒ ගමන බාහ්‍ය ගමන් කළා යොදුන් 120ක් පමණ මේ රාත්‍රියේ පමණක් ඉන්නර්නි නිත්මාගේ තියෙන මේ උත්සාහය බුදුරජාණන් වහන්සේ දැකීමට තියෙන කැමැත්ත අර බ්‍රහ්ම රාජයාගේ උපකාරයෙන් මතින්ම ඒ සවැත් නුවරට උදෑසනම ළඟා වෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් එහෙම ළඟා වුණ අවස්ථාවේදී උදෑසනම මහා සංඝරත්නයේ පින්නපාතේ වඩින්නට කල් වේලා තියෙන නිසා ටිකක් එක්තැන වෙලා සක්මන් මළුවල මේ සක්මන් කරමින් වැඩ සිටි අවස්ථාවේ මේ බාහිය එතනට ගිහිල්ලා මේ මහා සංඝරත්නයට වන්දනා කළා ස්වාමීනි මම බාහිය මම මේ විදිහට මේ බොහොම සුඛාකාර පටුනේ ඉඳලා සන්ධ්‍යා භාගික මේ පැමිණියේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්න දැන් මට බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ඉඩ සලස්වන්නට කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා වින්දා සිටිනවා ඔබ ඒ තරම් දුරක් එක රාත්‍රියක මේ විදිහට පැමිණීම නිසා ඔබට බොහෝ ගමන් වෙහෙස ඇති. ඒ නිසා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට යන්නට කලින් වෙහෙස නිසා විවේක අරගෙන තමන්ගේ විවේකයෙන් පසුව බුදුරජාණන් වහන්සේ බහැ දකින්නට කියලා සිහිපත් කරන්න යෙදුණා. ඒ වෙලාවේදී පින්වත්නි මේ බාහිය සිහිපත් කරනවා මගේ ජීවිතය ගැන මට කොයි වෙලේ අන්තරාවක් වේද කියන එක මට හරියට කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා නම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට අන්තරාවක් වෙන්නේ කොයි මොහොතේද කියලා විනිශ්චය කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මම මේ එක රාත්‍රියකින් මේ සාදුරක් ගමන් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ බහැ දකින්නටයි ආවේ. ඒ නිසා මට බුදුරජාණන් වහන්සේ බහැ දැකීමෙන් පස්සේ විවේක ගන්නට පුළුවන් කියන කාරණය මේ බාහිය සිහිපත් කරන්න ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ ඒ සියලු භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන්න ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ පින්ඩපාතයට වැඩම කරන්න ඉන්නවා මේ නුවරට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බහැ දකින්නවල නම් මේ නුවර පුරුෂ ගමන් කරන්නට කියලා. ඒ අනුව පින්වත්නි දැන් මේ බාහිය බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වැඩම කරන්නට ඉදමු ඒ ප්‍රදේශයේ පැත්තට ගමන් කරන්නට ඉන්නවා. ඈතින් බුදුරජාණන් වහන්සේක වීදියේක පින්ඩපාතේ කරනවා ඉඳ වටිනේ බුදුරජාණන් වහන්සේ බුද්ධාශ්‍රීය පතුරවමින් බොහොම හැමදෙනාගේම චිත්ත ප්‍රසාදේ තත්ත්වයට පත් වෙන ස්වභාවය විහිදා දක්වමි. ඉතින් මේ බාහිය ඈත සිටම මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධාශ්‍රීය දැකලා එදා අර පිප්පලී මානවක ඒ කියන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා ජීවිතේදී බුදුරජාණන් වහන්සේ බෑ දකින්නට යම්සේද ගමන් කරේ ඒ වගේ ධන ගාගෙන තමන්ගේ දෙකට නැවිලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටුරටම බඩ ගාගෙන ගිහලා බුදුරජාණන් වහන්සේ ශ්‍රීපතු අල්ලගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේ බෑ දකින්න මේ සාදුරසිත පැමිණි බුදුරජාණන් වහන්සේ මට ධර්ම
දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇදී සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරනවා බාහිය මේ ධර්ම දේශනාවන් සිදු කරන අවස්ථාව නෙමෙයි. මේ පින්දපාතේ සාගෙන ගෙපෙලින්මින් වැඩ කරන අවස්ථාව. ඒ නිසා මේකට ධර්ම දේශනා සිදු කරන අවස්ථාවක් නෙමෙයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්ට ඉදුණා. ඉතින් ඒ වෙලාවේදී මේ බාහිය කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අපි මේ විදිහට සංසාරයේ ඇවිදිච්ච වාරවල මේ ආහාර සොයාගෙන පින්දපාතේ කරලා ආහාර නොලැබිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මට මගේ ජීවිතේට බොහොම යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා සසර ගමන කෙටි කරගන්න මට උපකාර වෙන්නේ නැහැ. මට ධර්ම දේශනා කරන සේක්වා කියලා නැවතත් බුදුරජාණන් වහන්සේගේ ඇද සිටියා. බුදුරජාණන් වහන්සේ වෙලාව දැන් කල්පනා කරනවා මේ බාහිය දැන් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා මේ ගමන් වෙහසත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ඇතිවෙච්ච චිත්ත ප්‍රීතිය නිසා මේ ධර්ම දේශනාවන් මේ අවස්ථාවේ සිදු කරත් මෙතුමාගේ මේ චිත්තේ තියෙන විසිරුණු ස්වභාවය නිසා මට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තව ටිකක් මෙතුමාගේ චිත්ත ස්වභාවය සමනය වෙනතුරු ප්‍රමාද කරන්නට ඕනේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවතත් සිහිපත් කරනවා බාහිය මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාවන් පවත්වන අවස්ථාව නෙමෙයි. මේ පින්දපාතේ කරන අවස්ථාව ඒ නිසා ධර්ම දේශනාවන් සිදු කරන අවස්ථාව පසුවටයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට ඉන්නවා. ඒ වෙලාවේදී නැවතත් අර පෙරසේම බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා මට මේ විදිහට ධර්ම දේශනාවන් සිදු කරන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් සිත සමනය වෙලා දැන් අර සමන්ගේ තිබෙන ප්‍රීතිය අයින් වෙලා සිත ඒ මධ්‍යස්ථ ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. දැන් සුදුසු වෙලාවයි ධර්ම ශ්‍රවණය කරන්නට කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ බාහිර දේශනා කරන්නේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති කියන මේ කාරණේ. එතනදී සඳහන් කරන්නේ පින්වත්නි දිත්තේ දිත්ත මත්තං දැක්කනම් දැක්ක පමණයි. එතකොට පින්වත්නි අපි මේ කියන්නේ අපේ මේ ඉන්ද්‍රිය හයට දිත්ත සුත මුත කියනකොට මුත කියනකොට අපිට ගන්ධ සුවඳ රස ස්පර්ශ මේ තුන මේ මුත කියන කාරණේ තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ පංච ద్వාරයන්ගෙන් අපි අරමුණු ගැනීම ගැන එතන කියවෙන්නේ ඊළඟට විඤ්ඤාතේ කියලා කියන්නේ අපිට මනසට එන අරමුණු කියන ඒ මානසික ගන්න අරමුණු ස්වභාවයන් ගැන කල්පනා කරන ආකාරය මේ බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරන්න යෙදුනේ. මම මේ පින්වතුන්ට එක ద్వාරයක ඇති වෙන මේ ස්වභාවය ගැන සිහිපත් කරන්නම් තමයි පෙර ඒ ධර්මඥානයේ අනුව ඒ කාරණයක් සිහිපත් කරගන්නට ඕනේ. අපිට පින්වත්නි මේ රූපයක් දකින්නකොට අපේ රූපේ තියෙන චක්කු ප්‍රසාද රූප කියලා ඊටාමත්ම සියුම් ඔපයක් සහිත කොටසක්. මේ S2 එක උකුණු දිශක ප්‍රමාණය කියනවා කියලා ඊටාම පොතේ සඳහන් වෙන්නේ. ඉතින් මේ රූප ගැන අපි සඳහන් වෙනකොට අපි මේ ලෝකය ඔක්කොම බෙදාගෙන ගියාම මේ සවිඥානික අවිඥානික සියලු වස්තු පුද්ගලයන්ව බෙදාගෙන යනකොට අපට අන්තිමට බෙදන්නට බැරුව ඉතුරු වෙන කරුණු හතරක් ඉතුරු වෙනවා. ඒක තමයි පින්වත්නි චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ. මේට වඩා බෙදන්න පුළුවන් කමක් නැත්තේ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරයි අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි නිවන කියන කාරණේ අපි දන්නා මේක කවදාකවත් හැදිච්ච දෙයක් නෙමෙයි, කවදා නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. ඒ කාරණේ අපි පැත්තකින් කියලා අපේ චිත්තචෛතසික රූප කියන මේ කරුණු ගැන කල්පනා කරාම අපි දන්නවා රූප කිව්වහම අපි ධර්මයේ තුල රූප 28ක් ආකාරයට ඒක තව තව බෙදී යන ආකාරයන් විස්තර වෙනවා. එතකොට සිත් කිව්වහම සිතෙන් කරන්නේ අරමුණු ගන්න එක චෛතසික වලින් තමයි ගන්න අරමුණු වල ස්වභාවය ඇලෙන ගැටෙන ස්වභාවය ඒ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය යනවා සිදු වෙයි. දැන් රූපේ වේගය එක වේගයක් ඒ වගේම චිත්ත චෛතසිකයන් එකට ක්‍රියාත්මක වෙන නිසා චිතේ වේගය කිව්වම චෛතසික වේගයත් එකට අන්තර්ගත වෙනවා. ඒක වේගය ඊට වඩා බොහොම වේගවත් ක්‍රියාත්මක වෙන දෙයක්. එතකොට අපි දැන් රූපයක ආයශ කියලා අපි මයින් අපි ගණන් කරන්නේ සිතේ ආයසත් අනුව. එතකොට සිතක මේ රූප කලාපයක් කියලා ගත්තහම මේක තනියෙන් පවතින එකක් නෙවෙයි. අපි දන්නවා සතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායු කියන එකයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා එකතු කරාම රූප 8ක් එකතු වෙනවා. එතකොට මේ රූප 8ත් එකතු වෙලා ඒකේ තමයි මේ ප්‍රසාද රූප කියනකොට මේ අෂ්ටාංග රූපත් එක තමයි මේ ප්‍රසාද රූපේ හටගෙන තියෙන්නේ. එතකොට මේ රූපය ඒකාකාරී පවතින රූපයක් නෙමෙයි බිනි බිනි යන රූප පරම්පරාවක් තමයි චක්සු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට චක්සු ප්‍රසාදයට අපිට අරමුණු වෙන්නේ තින්වන්නේ බාහිර තියෙන රූපයක වර්ණ ධාතු විතරයි. ඒකට වර්ණ ධාතුවක් යම් තැනක දිනා නම් ඊතර තියෙන්නේ අර සතරමාව
භූත ධාතුන්ගෙන් ඇති එකක්. ඒකේ අර වර්ණ ගන්ධ රස තියෙන නිසා ඒකේ වර්ණ ධාතුව තමයි අර චක්සු ප්‍රසාදයේ ස්පර්ශ වෙන්නේ. අන්න ඒ නිසා මේ බාහිර තියෙන වර්ණ රූපය අපේ මේ තියෙනා චක්සු ප්‍රසාදයේ ස්පර්ශ වීමෙන් තමයි අපි රූපයක් හඳුනාගන්නේ. එතකොට පින්වත්නි මේ දෙපැත්තම රූපවල තියෙනා වේගින් විනිවිද යන ස්වභාවය එක ආකාරයි. එතකොට මෙතනත් එක ඇහක් විදිහට පවතින්නේ නැහැ. අතනත් එක රූපයක් විදිහට පවතින්නේ නැහැ. එකක් එක අවස්ථාවක විතරයි ඕනම කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ අරමුණ ගන්න සිතින්. ඒ සිත මේ සිත රූපයට වඩා දැන් සිතේ ආයුෂ චිත්තක්ෂණ 17ක් තමයි රූපයක ආයුෂ පවතින්නේ. ඒක අන්න ඒ වගේ චිත්තක්ෂණ 17ක් ක්‍රියාත්මක නම් මේක රූපය පවතින ආයුෂ. ඒ වගේ චිත්තක්ෂණ ගණනාවකින් තමයි මේ දැක්ක රූපය ගැන අපි විෂයාකාරව හඳුනාගන්නේ. එතකොට සිතේ ක්‍රියාකාරීත්වය වෙන දෙයක්, රූපයේ ක්‍රියාකාරීත්වය වෙන දෙයක්. එතකොට මෙතන සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. ක්‍රියාකාරී දෙකක් නිසා අපේ තියෙන පෙර දෘෂ්ටීන් වැරදි දෘෂ්ටීන් අනුව අපේ රූපය විනිශ්චය කරගත්ත නිසා තමයි අපිට මේ විදිහට මේ ලෝකයේ තියෙන මේ පංච ద్వාරයන්ම මේ ආකාරයෙන් අපිට ග්‍රහ කරන්න පුළුවන්. නමුත් කාලය අනුව අපි ඒක ద్వාරයක් අනුව සිහිපත් කරාම මේ පිමුතුන්ට අනිත් ඒවා එනවත ධර්ම දේශනා තුලින් හෝ තමන්ගේ පෙරඤ්ඤ ධර්ම ඥානය තුලින් සිහියට නගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දියගෙන් බිඳි බිඳි යන ස්වභාවයක් නිසා අපිට දකින්න පුළුවන් ස්ථිරව පවතින දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඉතින් මේ පංච ద్వාරයන්ගේ ස්වභාවයත් තේමයි. අර විඥානයේ කියන ස්වභාවයත් තේමයි. සිතක් කියන්නේ එක සිතක් නෙමෙයි චිත්ත පරම්පරාවක් කෙනෙකුට. එක සිතක් නැවත ඇති වෙන්නට පුළුවන්. ඒ විදිහේ මේ චිත්තසයිසිකයන්ගේ ඒකාකාරී මුණ ගැහිමින් නමුත් එතන එක පුච්චලයක් ඇත්තේ නැහැ. ඉතින් මෙන්න මේ ස්වභාවයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ දිත්තේ දිත්ත මාත්තං සුතේ සුත මාත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මාත්තං කියන මේ ධර්ම ස්වභාවය මේ කෙටියෙන් දේශනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට එහෙම හිස් වචන බුදුරජාණන් වහන්සේ තුළ ඇත්තේ නැහැ. එයාගේ ඉන්ද්‍රිය පරිප්‍රාප්ත ඥානෙ ඉන්ද්‍රයන්ගේ වැඩිීමේ අඩු වැඩි බව දැනගෙනමයි බුදුරජාණන් වහන්සේ ඒ අනුව ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ කාරණේ මේ බාහිර හොඳින්ම ග්‍රහණීය වුණා. එහෙනම් මේ පවතින සත්ත්ව පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි මේ පවතින වේගයෙන් වෙනස් වී යන චිත්තසයිසික රූපයන්ගේ ක්‍රියාකාරීත්වය කියන කාරණේ විදර්ශනා බලවත් නැහැ කියලා මෙතුමා සෞඛ්‍යලිසුන් නැසා සිව් පිළිසිංගිය රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට යෙදුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ වෙලාවෙන් මේ බාහ්‍ය ඉල්ලා සිටිනවා ස්වාමීනි මට පැවිදි උපසම්පදාව ලබා දෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේගෙන් යම් කිසි කෙනෙක් මේ විදිහට පැවිදි උපසම්පදාව එහි බික්කු පැවිද්ද ලබා ගන්නට නම් එයාට ඒ පෙර ඒ විදිහට තමන්ට අවශ්‍ය විදිහට ගුණ කරගත්තා වූ ආමිෂ පූජාවලු තියෙන්නට ඕනේ. ඒ විලායි බුදුරජාණන් වහන්සේ බලන මේ බාහියට ඒ විදිහට සිවුරු පිළිකර දරන්නට මෙතුමා පෙර ඒ විදිහට සිවුරු පිළිකර ආදී පූජාවන් සිදු කරලා තියනවාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දකින්නවා අර 20000ක් ඒ ශ්‍රමණ ධර්ම පුරුදු කාලේ තමන් වහන්සේට ලැබිච්ච කිසිම සිවුරක් හෝ ඒ වගේම පිළිකරක් පාත්‍රයක් කිසි කෙනෙකුට තාවත භික්ෂුන් වහන්සේ කෙනෙකුට උපකාරයක් හැටියට වැඩියෙන් තියෙන අවස්ථාවක හෝ ඒවා වෙන අවස්ථාවක දීලා නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්නවා මෙතුමාට ඒවා ලැබෙන්නට ඉර්ධියෙන් ලැබෙන්නට කුසලයක් ඇත්තේ නැහැ කියලා. දැන් මේ පින්මුතුන්ට බොහෝ වෙලාවට දාන පින්කම් අවස්ථාවේදී ශ්‍රවණය කරන් ලැබෙන ගාථාවක් තමයි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් දේව භූතස්ස උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්ස උපකාරානි පුඤ්ඤානි පබ්බදිතස්ස උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ටත් පින අවශ්‍යයි, මනුස්සයන්ටත් පින අවශ්‍යයි, පැවිදි වුණාටත් පින අවශ්‍යයි කියන කාරණේ. අන්න ඒ කාරණේ අනුව මේ බාහියටත් ඒ පින අවශ්‍ය වුණාට ඒකට අවශ්‍ය විදිහට සම්පාදනයන් සිදු කරගෙන තිබුණේ නැහැ. ඒ නිසා මෙතුමාට එහි වික්ඛු උපසම්පදාව පැවිද්ද ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දැනගෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා බාහිය එනවා සිවුරු පිළිකර සොයාගෙන ඉන්නට කියලා. ඒ වෙලාවේ බොහොම කැමැත්තෙන් මෙතුමා සිවුරු පිළිකර හොයාගෙන එන්නට මිදියේ ඉදිරියට ගමන් කරනකොට අලුතෙන් වදන ලද පැටියෙක් ඇති වැස්සියක් ඒ තමන්ගේ පෙර භවයක ස්වාමි දිනියක් යක්ෂණියක් වෙලා තමන්ගෙන් පරිගන්නට ආපු යක්ෂණියක් වෙලා හිටපු ඒ යක්ෂණිය මේ එළදෙනට ආවේශ වෙලා මේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේට ඇනලා ඝාතනය කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ පින්දපාතේ දහවල වළඳලා තමන් වහන්සේලා නැවත මේ ඇතුණුවරට වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ බාහිය කුණු ගොඩක් ගාව වැටිලා ඉක්මවම් පාලා සිටිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මේ බාහිය බලාගේ සත්‍බ්‍රහ්මචාරීන් වහන්සේ ඇදක් මත තබාගෙන ගිහිල්ලා පිටනුවරට අරන් ගිහිල්ලා ආදාහණය කරලා
මේතුමාගේ ඒ ධාතුන් වහන්සේලා එක රාශී කළා චෛත්‍යයක් කරන්නට කියලා. ඉතින් පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදි මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ඒ බාහ්‍ය දාර්ශනිකීය ඒ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් සිදු කළා. බුදුරජාණන් වහන්සේට සන්ධ්‍යා භාගයේ ඇවිදින් මේ කාරණේ සිහිපත් කරන්නට යෙදුණා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි වහන්සේ සිහිපත් කරන්න දෙන ආකාරයෙන්ම බාහ්‍යයේ මුතදේහයේ විදියට ආදාහනය කර චෛත්‍යයක් සිදු කරන්න යෙදුණා. අපි දැනගන්න කැමැති ස්වාමීනි බාහ්‍යයේ නැවත උප්පත්තිය කොහෙද සිදු වෙන්නේ කියලා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා බාහ්‍ය පිරිනම්පා වදාලා කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා විමිතියටපත් වෙනවා. ස්වාමීනි බාහ්‍ය පිරිනමන පානට වහන්සේගෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කොයිලාවද අවස්ථාව හම්බුනේ කියලා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මම ධර්ම දේශනා කරන අවස්ථාවේ තමයි බාහ්‍ය ඒ විදිහට අරහත්ත්වයට පත් වෙන්නේ කියලා. ඊළඟ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි වහන්සේ කොයි අවස්ථාවේදී මේ විදිහට ධර්ම දේශනා කරේ කියලා. ඒ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්දපාතේ කරන අවස්ථාවේ අර අතුරු වීතියේදී මේ විදිහට බාහ්‍ය මාන ළඟට ඇවිල්ලා ධර්ම දේශනා කරන්න ඇවිත් සිටි ඒ අවස්ථාවේ තමයි මේ විදිහට ධර්ම දේශනා කිරීම තුළින් මේ ධර්මය අවබෝධ කරලා මේ වහ ධර්මය අවබෝධ කරගන්නන්ගේ අග්‍රස්ථානයේ කියන ඒ උතුම් තත්ත්වයටපත් උනේ කියලා. ඉතින් මාගේ ශ්‍රාවකයන් වහන්සේ මේ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්නන්ගේ අතරින් අග්‍රස්ථානයටපත් වුණා කියලා ඒත දග්‍රපාළියේ තබන්නටත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේලා විනතියටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ වෙලාවේදී දේශනා කරේ ලොකු ධර්මයක් නෙමෙයි තමත්ම කෙටි ධර්ම දේශනාවක්. ඒ නිසා එහෙම කෙටි ධර්ම දේශනාවකදී කොහොමද ඒ විදිහට අරහත්ත්වයටපත් වෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සහන් සම්පිතේ ගාථා අනත්තපද සංහිතා ඒකං ගාථා පදං සේයා යම් සුත්තව සම්මති. බොහෝ අනර්ථකර ගාථා පදයන්ගෙන් දහසක් ගාථා පදයන් ශ්‍රවණයට කරනවට වඩා ඒක අර්ථවත් කයි කෙලෙස් සංසිඳන ගාථා ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ තුලින් අපේ මේ අනිත් ධර්මයන්ට වඩා විශිෂ්ටයි ඒ උතුම් කියන කාරණේ. ඉතින් ඒ කාරණේ නිමිති කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ බාහ්‍ය ධර්මදී මහරහතන් වහන්සේගේ මේ ජීවිතය අලලා මේ මහා සංඝරත්නයේ ධර්ම දේශනාවන් සිදු කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා සිදු කිරීම තුළින් ඒ ඕ භික්ෂුන් වහන්සේලා සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙන්නට යෙදුණා. ඉතින් පින්වත්නි මේ විදිහට අපි මේ ධර්ම දේශනාව කෙටියෙන් සිහිපත් කරේ. ඉතින් අපිට මේ ජීවත් වෙන කාලය තුල අපි දන්නවා අපේ ජීවිතය තුලත් අපි බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරනකොට අපිට අහන්න ලැබෙන කාරණයක් තමයි මේ කොහොමද ධර්ම ශ්‍රවණය කරලා නිවන් දකින්නේ කියන කාරණය. ඉතින් පින්වත්නි ධර්මයට දොරටු පහක් ධර්මය අවබෝධ වෙන දොරටු පහක් ධර්මයේ තුල සඳහන් වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය, අනික ධර්ම දේශනාව, අනික ධර්මය සත්‍යයනවා, අනික ධර්ම දිනී කිරීම, අනිත් කාරණේ තමයි පස්වෙනි කාරණේ තමයි භාවනා කිරීම කියන කාරණේ. එතකොට පින්වත්නි මේ විදිහට කෙනෙකුට ශනිකව ධර්මය අවබෝධ වෙන්නට කෙටි ධර්ම පාඨයන් කීපයක් ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස හැටියට එක්ක සෝවාන් වීම, එහෙම නැත්නම් සබුද්ධාගාමී, අනාගාමී, එහෙම නැත්නම් අරහතේටපත් වීම මේ තත්ත්වයන්ටපත් වෙන්නේ කෙසේද කියන කාරණේ අපිට විමුක්තියට කාරණයක් වෙනවා. පින්වත්නි අපි මේ විදිහට අපි ධර්මයේ තුල නොඑක් කතා ප්‍රවෘත්ති සඳහන් වුණත් අපේ ජීවිතය කියන්නේ මේ පළවෙනි භවයේ නෙමෙයි. අනාදිමත් සංසාර ගමනක ආපු දීර්ඝ ගමනක්. ඒ නිසා ඒ සංසාර ගමනේ අපි ජීවිත තුල මේ ගුණධම් පුරුදු කරගන්නවා. ඒ පුරුදු කරගත ධර්ම පුහුණුතාවයන් තමයි අපේ ඊළඟ භවයන් තුලත් අපේ ජීවිත තුලින් ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ විදිහට යම්කිසි කෙනෙක් මේ සංසාර ස්වභාවයේ මේ විදර්ශනා නුවණ හොඳින් මොහු කරා යන තාත්තයට පත් කරගෙන තියෙනවා නම් ඒ අයට අර විදිහට කෙටි ධර්ම දේශනාවක් සෙවණේ කිරීම තුලින් ඊටාත්ම ඉක්මනින් එයාගේ ප්‍රඥාව ඒ පිළිවෙන කර්මුත් එක්ක මෙහෙවිලා Tamanට මේ සංසාරයේදී නිස්සාර ස්වභාවය ශනිකයෙන් මතුවෙනවා. එතකොට විදසුන් නුවණ වැඩි වීම කියන්නේ ප්‍රඥාව. ප්‍රඥා චෛතසිකේ බලවත් වීම තුළ මේ සංසාරේ බය ඇති වෙලා එයාට ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒක ධර්ම ශ්‍රවණය කිරීම තුළදී වෙන්නත් පුළුවන්. ධර්ම දේශනා කරන දේශකයන්න් වහන්සේලාටත් ඒ කුරුම තුළින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධර්ම සත්‍යයනාවක් කරනකොටත් ඒ විදිහට තමයි පෙරහුරු අනුව
ඒ විදිහට ඉස්මතු වෙන්නට පුළුවන් ධර්මයේ මෙනෙහි කරනකොට. එහෙම නැත්නම් අපි භාවනා කිරීම කියන කාරණේ පස්වෙනි කාරණේ හැටියට සඳහන් වෙන්නේ. එතකොට අපි මේ භවයේදී අපි මේ විදිහට විදර්ශනා නුවණ අපිට හැකි පමණින් අපි පුහුණු කරනවා නම් පින්වත්නි ඒක අපිට ඊළඟ භවයට මෙහෙට භවයට මේ පුහුණුතාවය දියුණුවටපත් වෙනවා. එතකොට අපිට හැම මේ ලෝකේ කොයි ලෝකයක ඉපදුනත් අපිට මේ ලෝකයන්ගේ තියෙන සංස්කාර ස්වභාවයන්ගේ යථාර්ථය අපට අවබෝධ කරගන්නට ඒක මහත් වූ රුකුලක් වෙනවා. අපි දන්නවා කිසි කෙනෙක් පොඩි කාලේ මේ ලෝකෙට ඉපදුනහම එකපාර එයාට ඇවිදින්න පුළුවන් කමක් නැති නෑ. විශේෂ පුද්ගලයන් ඉන්නවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම එයායි ක්‍රමානුකූලව තමයි ඒක පුහුණු වෙලා ඒ තත්ත්වයන්ටපත් වෙන්නේ. ඉතින් මේක ඇවිදින කුඩා දරුවෙක්ගේ තත්ත්වය විතරක් නෙමෙයි හැම දෙයකම එහෙමයි ස්වභාවය. හැම දෙයකම අපට පුහුණුවක් තියෙන්නට ඕනේ. ඒ පුහුණුතාවයන් තමයි නැවත අපිට ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම තියෙන. කිසි කෙනෙක් හිතනවා නම් මේ එක භවයක් තුළදී මේ හැම දෙයක්ම අපිට මේ විදිහට විශාල පරිවර්තනයක් කරගන්නට පුළුවන්. ඒ කියන ඒ මතයට ඇල්ලලා තියෙනවා ඒක දැඩි මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඉතින් එහෙම මිත්‍යා දෘෂ්ටිය ඇති වුණොත් අපි සසර අතරමං වීමක් තමයි වෙන්නේ. ඒ නිසා අපිට ලැබෙන සෑම අවස්ථාවකම අපේ විදර්ශනා නුවණ කියන්නේ වින විදිය දැකීම. යම් කිසි කාරණයක් අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට නිතරම අහන්නට ලැබෙන්නේ සම්මුති කර්ම අනුව. ඒ කියන්නේ පනවාගෙන තියෙන මේ ප්‍රඥප්තිය අනුව තමයි අපි ජීවිතේ දිනදා කටයුතු කරන්නේ. ඉතින් අපිට ඒ අනුව කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් දවසක් පුරාම අපේ ඇති වෙන්නේ ඒ ප්‍රඥප්තිය අනුව ඇති වෙන චිත්ත පරම්පරාවක්. ඒ නිසා එහෙම ඇති වෙන ඒ ප්‍රඥප්ති තුල පුහුණු වෙච්ච මානසකට මේ ලෝකයේ තියෙන රූපේ අනිත්‍යයි කිව්වා, ශබ්දේ අනිත්‍යයි කිව්වා, ගන්ධේ අනිත්‍යයි කිව්වා, රසය අනිත්‍යයි කිව්වා, ස්පර්ශය අනිත්‍යයි කිව්වා. මේ කිසිම දෙයක අනිත්‍යතාවයක් Tamanට වැටහෙන්නේ නැහැ. මොකද අපි ප්‍රතිපූර්වම කටයුතු කරලා තියෙන්නේ, කල්පනා කරලා තියෙන්නේ අර සම්මුතියක් අනුව. නමුත් අපි පරමාර්ථ වශයෙන් චිත්තචෛසිකයන්ගේ ක්‍රියාකාරීත්වය අපිට යම් ප්‍රමාණයකින් අපිට දැනගෙන ගන්න පුළුවන් ප්‍රමාණයට ධර්මයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව කල්පනා කරලා අපිට ඒ වගේ යථාර්ථයේ අපි පරමාර්ථ වශයෙන් කල්පනා කළා අපේ සිතට එන රාග සිතිවිලි, දේශ සිතිවිලි අපි දුරු කරන්න උත්සාහ කරනවා නම් අපි පරමාර්ථ වශයෙන් ඒකට දාලා බලුවාම අපිට එතන තියෙනවා අපේ කොයිතරම් මුලාවක්ද තියෙන කියන වැටහීම ඇති වෙනවා. එහෙම කාලයක් අපි පුහුණු කරනකොට අර සත්‍ය බුද්ධේ ස්වභාවයක් වශයෙන් නෙමෙයි අපි ඒ අරමුණුත් එක්ක විරුද්ධ ස්වභාවයට හෝ ඇලීමකටපත් වෙන්නේ. ඒකේ තියෙනා වූ යථාර්ථය නොදැනීම කියන කාරණේ අපේ නුවණට වැටහෙනවා. ඉතින් මෙහෙම පුහුණුතාවයක් අපි දිගින් දිගටම කරගෙන ගියොත් තමයි අපිට මේ සංසාර ගමන අර බාහ්‍ය දාරුචීරි මහරහතන් වහන්සේට වගේ අපටත් කොයි අවස්ථාවේ ලැබෙන්නට ඒක අවස්ථාවක් වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ විදිහට මේ පුහුණුතාවයන් අපි කරගෙන යනකොට අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලම මේ ධර්මතාවය අවබෝධ වේවා කියන ඒ දැඩි ප්‍රාර්ථනාව අදිෂ්ඨානය සිදු කරගත්තත් එයාගේ ඒ ප්‍රඥාව ඒ විදිහට දියුණු වෙලා නැත්නම් අරතරම් කොයිතරම් අපේ දැඩි අදිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් සිද්ධ කරත් පින්වත්නි අපිට පුළුවන් කමක් නැත්තේ ඒ නිවන් දකින්නවා කියන කාරණේ තමන්ගේ මනසින්ම තමන් තුළින්ම ඇති කරගන්නට ඕන ප්‍රඥාවේ උසස්ම අවස්ථාවක් නිසා යම් කිසි කෙනෙකුගේ උපකාරයක් ලැබෙන්නේ නැහැ. උපකාරයක් ලැබෙනවා නම් අර විදිහට කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරයක්මයි ලැබෙන්නේ. ඒ වැරදි මතයන්ට, වැරදි දෘෂ්ටීන්ට වැඩිච්ච අවස්ථාවල ඒ විදිහට මුදවා ගන්නට කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් තමයි අපට උපකාරය ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ සංසාර ගමන අතරමං වීම කියන එක අනන්ත ප්‍රමාණ සංසාර පෙර වෙලක් තියෙනවා. ඉදිරියට වෙන්නත් පුළුවන්කම ඒ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාම නිතර ධර්ම ශ්‍රවණය කරනවා වගේම ඒ තුල තමන්ගේ නුවණින් මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්ම දේශනාව තුල සිදුවෙන කරුණු කාරණා ඒ ආකාරයෙන්ම පිළිගන්නට නෙමෙයි තමන්ටත් යම් බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධියට අනුව ඒ තමන් ස්ථාවරයටපත් වෙනවා මේ ධර්මයේ ක්‍රමක්‍රමයෙන් ශ්‍රවණය කරනකොට මෙන්න මේ කාරණේ නම් හරි. මෙන්න මේ කාරණේ නම් වැරදි. එතකොට දැන් තමන් මේ විදිහට යම් කිසි දෘෂ්ටියකට වැටෙන්නේ පින්වත්නි තමනුත් එක ඒ යම් පොතක හෝ වේවා ධර්ම දේශනාවක හෝ වේවා එක කාරණයක් ගැන එකඟ වෙනවා එක කාරණයක් ගැන විරුද්ධතාවයටපත් වෙනවා. එතකොට මේ දෙකම වෙන්නේ එතකොට අපි එක පැත්තක් නිවැරදි කියලා අරගෙන තියෙනවා. එතකොට ඒ කාරණේ නිවැරදි කියලා ගන්නට අපට හේතුනේ මොන අවස්ථාවද? කොයි වෙලාවෙද අපි ඒක නිවැරදි කියලා ගත්තේ? එතකොට මේක අපිට පේන්නේ නැති පැත්තක්. මෙන්න මේක තමයි අපේ අර සංසාර පුරුද්ද කියලා කියන්නේ. අපි මේ විදිහට යම් කිසි සංසාරේ අපේ මනස පුහුණු කරපු ස්වභාවයක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය මේ භවයේදීත් අපිට ඒ ආකාරයෙන් ඉස්මතු වෙනවා. නමුත් අපි හිතන්නේ ඒක අපිට මේ භවයේදී පෙර භවයන්ගේ පුහුණුවක්
කියන කාරණේ හිතන්නේ අපි මේ දැන ඉගෙන ගත්ත කාරණා අනුව තමයි මම මේ தත්ත්වයේ මේ ස්ථීර මෙන්න මේ කාරණා හරි මේ කාර්යය වැරදි කියන தත්ත්වයට ආවේ කියලා බෙදා ගන්න අපිට ඒ නුවණින් පුළුවන්කමක් ඇදෙන ඒකත් අපි වැහෙනවා. ඒ නිසා එක පැත්තක් හරි කියලා පිළිගත්තා නම් අයි අනිත් පැත්ත අපි වැරදි කියලා පිළිගන්න. ඒකට අපේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ. ඒතකොට ඒක ඉක්මනට ප්‍රතික්ෂේප කරනවටත් වඩා තවත් ඒක ගැන වටින් පිටින් හැම පැත්තෙම බලන්නට අපි නුවණින් හුරු වෙන්නට ඕනේ. එහෙම හුරු වෙන්නට නම් අපිට විශේෂ විවේකයක් අවශ්‍ය වෙනවා. විවේකේ නැත්තම් අපිට මේ කාලයේ මේ පැය 24 කාලය අපි කොහොම කෙටි කාලයක් තමයි නිදෙකටපත් වෙන්නේ. අනිත් හැම අවස්ථාවකම බොහෝ මේ අරමුණු වලට ගනුදෙනු කරනකොට අපට අර විදියට මේ සංසාර ස්වභාවය හොයා ගන්නට විදසුණු වන දිනු කර ගන්න අවස්ථාව වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ අවස්ථාවට මග හැරෙනවා. එතකොට අපිට සිතට අපිට අවශ්‍ය වෙනවා නිතරම සිත සතුටු කරගන්න. එහෙම නැත්නම් සමහර අවස්ථාවල අරමුණු වල ගැටෙන ස්වභාවයක් අපේ තියෙනවා. ඒ ගැටීමත් අපේ ජීවිතේ එක යම් රසයක් ඇති වෙනවා ජීවිතේ පවත්වාගෙන යන්නට. ඉතින් මෙන්න මේ ගැටෙන්නේ ඇලෙන්නේ නැතුව අර විදියට යන්නට නම් අපි මේ නුවණින් කල්පනා කරනකොට අපේ සිත උපේක්ෂාවටපත් වෙනවා. ඉතින් මේ උපේක්ෂාව කියන්නේ බොහොම නීරස දෙයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද උපේක්ෂාව කියන්නේ කිසිම පැත්තකට ඇති ස්වභාවයක් නෙමෙයි නිකන් සමාජයේ වුණත් එහෙම කෙනෙක්ව එච්චර ප්‍රිය ස්වභාවයෙන් ඇසුරු කරන්නට උනත් එමු වෙන්නේ නැහැ. ඉතින් අපේ සිතක් කැමති නැහැ අපි උපේක්ෂාවටපත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි ඉක්මනට කරන්නේ අපේ නිකන් ඒ විදිහට උපේක්ෂා tattයටපත් වෙන එක අපි කරන කටයුත්ත වෙනස් කරනවා. එහෙම නැත්නම් අරමුණු වෙනස් කරනට වෙන දෙයකට යොමු වෙනවා. නැත්නම් යම් පිරිසක් එක ගිහිලා කතා බහ කරනවා. එහෙම නැත්නම් එරිම නම් සමහර වෙලාවට නිදා ගන්නට හෝ යනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි අර උපේක්ෂාවත් එක්ක ඉඳලා මේ අරමුණු වල යථාර්ථය දකින්නට අපේ හිතේ ඒ දැඩි කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගැඹුරු කරුණු වෙන්නට පුළුවන් සමහරුන්ට. නමුත් මේ ගැඹුරු කරුණු කියලා අපි මේ යථාර්ථය අපි අභ්‍යන්තරය ගැන අපි හාරවුස්සලා හොයලා බලන්නට ඕනේ වෙනවා. එහෙම නැත්නම් අපේ සංසාරේ කවදාකවත් මිදීමක් නම් අපට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු මේ විදිහට සිහිපත් කරලා මේ ධර්ම දේශනාව අවසන් කරන්නට සූදානම් වන්නේ. ඉතින් මේ විදිහට මේ වස් කාලය තුල බොහෝ දෙනාට වෙනදා වගේ කුසල් දහම් වල දෙදෙන්නට නොලබුණත් මේ අපේ කතිකාචාර්යතුමා බුද්ධිත හෙට්ටිගේ මහත්මයා මේ පින්වුතුන්ට අවස්ථාව උදා කරලා දුන්නා. මේ විදිහට තමන්ගේ නිවෙස්වල ඉඳගෙනම ඒ ධර්ම ශ්‍රවණය කරලා ඉතින් එතුමා විශේෂත්වයක්ම දැක්වුවා මේ ධර්ම දේශනා මාලාව තුල මේ පොකුණේට විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාම යොමු කරගෙන මේ ධර්ම දේශනා පවත්වන්න ඕනේ කියන කල්පනාව එතුමාගේ විදිහට විශේෂ යම් වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් එතුමා ඒ අනුව තමයි අපිවත් මේ විදිහට බලාත්කාරයෙන් හෝ මේ දෙයට යොමු කරලා මේ ධර්ම දේශනාව සිදු කරන්න මේ අවස්ථාව අපට ආරාධනා කරන්න ලැබුණේ. ඉතින් ඒ අනුව දැන් අපි මේ විදිහට ධර්ම දේශනාව සිහියෙන් නමුසී කරන්න ලැබුණා. ඉතින් ඒ සිදු කර ගන්න දුන් ධර්ම දේශනාවේ ආනිසංස හැටියට පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වස් කාලය තුල මේ පින්වත් හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණය කරන්න තවත් උදා කරලා දීලා මේ කෙටි වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම ධර්ම දේශනාවට ආරාධනා කරන අවස්ථාවෙන් දහම් පඬු පූජා කළා. තවත් ඉදිරියට අත ඒ විදිහට ධර්ම පුස්තක ආදීන්ට බරතන දරලා ඒ විදිහට දායකත්වයන් දරන්න තිබුණා. මේ හැම දිනාටම මේ විදිහට අපි දැන් මේ පුණ්‍ය ආනුමෝදනාව සිදු කරනවා. ඉතින් මේ පින්වත් හැම දිනාට අපි දැන් පළමුවෙන්ම ආශිර්වාද කරනවා මේ ධර්ම ශ්‍රවණයේ කුසලානි සංස බලයෙන් මේ පින්වත් හැම දිනාටම ඒ ඉක්මනින්ම තමන්ගේ පෙර සංසාරවල කරගත්තා වූ සියලුම මේ විදර්ශනා ඥානයන් මේ කුසල ඥානයන් දිනු කරගෙන මේ භවයේ කරගන්නා මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් සියලු කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් තමන්ගේ ප්‍රඥාවන් දිනු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න හැම දිනාටම ශක්තිය වාසනාව ඒකාන්තයෙන් උදා වේවා කියන ආශිර්වාදය සිදු කරනවා. විශේෂයෙන්ම අද දිනේදී මේ ධර්ම දේශනාව සිදු කරන්නට අපට ඒ විදිහට ආරාධනා කළා දහම් පඬු පූජා කරන්න ලැබුණේ. පොකුණුවිට කමලා ජයරත් මහත්මිය එතුමිය බලාපොරොත්තු වුණා තමන්ගේ එමිය පරණ මව්පියන් දෙපළ ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඒ මව්පියන් දෙපළ වෙන දෙපළටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ඒ වගේම ඒ හේනගේම ඒ සුමනා මහත්මිය මේ පින්කමට දායකත්වයේ දරලා බලාපොරොත්තු වෙන තමන්ගේ මිය පරලෝකයන් දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම සුමනා ගුණවර්ධන මහත්මිය ඒ කණේ වලින් ඒ ඉදිරිපත් වෙලා මේ දායකත්වයේ දරුවා. ඉතින් එතුමිය විශේෂයෙන්ම ඒ විදිහට මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරලා සිහිපත් කරන්න ලැබුණා. හදිස්සියෙම පහුගිය දිනක
කිස්සිරි මෙවා රජමහා විහාරයේ විහාරාධිපති ගෞරව නායක හමුදුරන් වහන්සේ ගොඩගම වනරතන නායක හමුදුරන් වහන්සේ අපවත් වී වදාලා ඉතින් උන්වහන්සේලා මහාසේත් පුණ්‍යානුමෝදනා කරන්නටත් මේ අවස්ථාව කරගන්න බව සිහිපත් කරන්න ලැබුණා. ඒ වගේම එතුමිය තවත් බලාපොරොත්තුවක් තමයි මේ මිය පරලෝකයන් දෙන්නා වූ සිරිසේන කරුණාරත්න ඒ වගේම ජාල මහවත්ත සිරිසේන ගුණවර්ධන ඒ වගේම ලුසිහාමි යන ඒ දෙමව්පියන් ඇතුළු තම නමින් මිය පරලෝකයන් සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කම සිහිපත් කරලා දහම් පරිස්කාර පූජාවන් සිදු කරන්න දෙන්න. ඉතින් දායකත්වයේ දරන හැම දිනකටමත් ඒ වගේම බුද්ධිත හිටිගේ මහත්මයාගේ දෙමව්පියන් ප්‍රධානව මේ ධර්ම ශ්‍රවණය කරන්න දෙනුණු හැම දිනාගෙම නමින් මිය පරලෝකයන් දෙනවා සියලු මළගේ ඥාති මිත්‍රාදීන් නිගාර ධර්ම දේශනාමය පින්කම සතුටින් අනුමෝදන් වේවා. එයගේ පරිලෝක භාවයන් ඒ සුවපත් භාවයට පත් කරගෙන එයාට ප්‍රඥා ලෝකයේ ඇති කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම සූසිය අවබෝධ කරන සසර දුකින් අත් මිදෙන්නට ඒ සිල් මළගේ ඥාතීන්ට විශේෂයෙන්ම ඒ නායක හමුදුරන් ඇතුළු සියලු දෙනාටම ශක්තිය වාසනාව උදා වේවා කියලා සාදුකාරය දීලා පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ඒ වගේම මේ පින්කම් තුලින් තවත් බලාපොරොත්තු වෙනවා මේ අපේ විහාරස්ථානයේ වැඩ සිටින ගරුතර නායක ස්වාමීන් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේ අතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්නට ඒ වගේම කොරෝනා වසංගතයේ රෝගයේ නැති වී ඉක්මනින්ම මුළු විශ්වයෙන්ම තුරන් වේවා කියන ඒ ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම කරුණාරත්න පවුලේ සියලු දෙනාටත් ගුණවර්ධන පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට මේ පින්කම තුලින් ඒ සුමනා ගුණවර්ධන මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට බලාපොරොත්තු ඇති කරගෙන මේ පින්කමට ඒදාගත්තේ දරන් දෙදුනේ. ඒ දායකත්වයේ දරන් දෙන හැම දෙනාටමත් මේ පින්කම සංවිධානය කරන්න දුන්න බුද්ධිත පිළිගත් අධිකාරිතුමාටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ මහා සංඝරත්නයට මේ ගත කරන ජීවිතවලට තමයි ඇතිවෙන්න ඇත්තව සියලු කායික මානසික පීඩාවන් දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා. හැම දිනාගේම කරන කියන යහපත් රැකී ආරක්ෂා වෙහෙන්නා ව්‍යාපාර ගොවිතැන්පත් ආදී යහකටයුතු කර්මාන්තයන් ඒ හැම යහකටයුතු කර්මාන්ත දිනෙන් දිනකටපත් වේවා. අධ්‍යාපනය ලබන තමන්ගේ දූ දරුවන් සිටී නම් ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ඒ දරුවන්ට කායික නිරෝගී භාවය මහා ශක්තිය උදා වේවා. විශේෂයෙන් මහා සංඝරත්නයට තව නිදුක් බොහෝ කාලයක් නිදුක් නිරෝගී උතුම් ශාසනික ප්‍රතිපදාවන්ගේ යෙදෙන්නට ඒ වගේම හැම දිනාත්ම ආත්මයෙන් ධර්ම දේශනා කරන්නට මේ මහා සංඝරත්නයට ශක්තිය වාසනාව උදා වේවා. හැම දිනාගෙම මේ ලෝක වශයෙන් ප්‍රාර්ථනා කරන එවැනි සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කරගනිමින් නිදුක් නිරෝගී සමග සම්පන්නව කල්යාණ මිත්‍ර සම්පතිය ලැබෙමින් තම තමන් ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් සුවසේ උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණයේ කුසලාන් සංසය හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ලෝකයේ ශාසනය ආරක්ෂා කරන පින්වතුන් ආරක්ෂා කරන ගම්බින් ආරක්ෂා කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මේ උදාාර පින්කම් මේ අනුමෝදන් වේවා. ඒ තුලින් දෙවියන්ගේ දෙවිසුරු දිවි සැප සම්පත් වැඩි දියුණු කරගනිත්වා. දෙවියන්ට පැතු බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණය කිරීම දහම් පඬු පූජා කිරීම ධර්ම දේශනා කිරීම ඒ වගේ පුණ්‍ය අනුමෝදනා කිරීම ආදී මේ සියලු ආකාරයෙන් සිදු කරගන්න සියලු කුසල ධර්මෝ ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරය කියලා පිළිගන්න පිළිදෙන මේ විදිහට අපි ගාථාවක් කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා. සම්දෙනාටම නිවන් සම්පන්න වේවා. තිරුවන් සරණයි. සත්